2016 අන්තිම ගාන මොකද ගාන 10 වෙනි ගාන ජ්‍යාමිතියට අදාළ ගානක් right මේක මෙන්න මෙහෙමයි ගාන කියන්නේ. ඉතින් ඔයා ගාන හදන්න මුලින්ම ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා ගාන බලන්න කොහොමද හදන්න තියෙන්නේ කියලා. ඒක තමයි හොඳම වැඩේ දරුවෝ. හරි. ගාන මුලින්ම ඔයා හදලා ඉවර වෙලා ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්න. නැත්තම් මේකේ කිසි තේරුමක් නැහැ මේ වීඩියෝ ටික මම දාන එකෙන් සහ ඔයා මේ වීඩියෝ ටික බලන එකෙන්. හරි. right. එහෙනම් මෙතන ඉඳන් වැඩේ නවත්තන්න. ගාන හදන්න. මෙතනින් එහාට තියෙන්නේ ගාන හදපු විදිය. right. කියන්නේ දරුවෝ ගාන කියන්නේ රූපය දැක්වෙන ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ BAට සමාන්තරව C හරහා ඔන්නෝම හෙන කතන්දරයක් කියනවා රූපය අඳ ගන්නම් right මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා ගාන මම හිතනවා මේකට ටිකක් වැඩිපුර යයිද මන්දා බලමු හරි මම කොකටද රූපේ පොඩියට අඳින්නම් ද නෑ සාමාන්‍ය ගන්නට මදින්න ඉතින්. හරි. ඔන්න ඔහොම ත්‍රිකෝණයක් තියෙනවා. right ඊට පස්සේ මෙන්න මෙහෙම කොහොමද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. right. ඔන්න ඔහොම එකක් තියෙනවා. මම දන්නේ මොනවද කියලා. මෙහෙම දාලා තියෙනවා. මෙහෙම දාලා තියෙනවා. එහෙනම් මේක මධ්‍ය ලක්ෂ කතන්දරේ තමයි යන්නේ. මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ තමයි මේ නේ. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක් වෙන්න ඕනේ ඈ. මේක B මේක D මේක A මේක E මේක F මේක C උනම් ගොඩාක් අකුරු දීලා තියෙනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි හරි දැන් ගාන කියව ගන්නකො බලන්න මොකද්ද කියන්නේ රූපය දැක්කන ABC ත්‍රිකෝණයේ හරිනේ ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේලු හරි ඒකට දීලා තියෙනවා ඒක ඊට පස්සේ කියනවා BAට සමාන්තරව කො BA මේ BAට සමාන්තරව මේක හරහා right C හරහා අඳින ලද රේඛාවට C හරහා අඳින ලද රේඛාවට දික්කල DE රේඛාව F විදී හමු වේ. right. ඒ කතාව හරි. පළවෙනි එක කියනවා ADE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය කියලා පෙන්වන්නලු. ADE කොබා? ADE කියන්නේ මේකනේ. ADE ත්‍රිකෝණය මේක. ඒක අංග සම කරන්නලු CFC නෙවෙයි CFC නෙවෙයි CFE ත්‍රිකෝණයට. CFE ත්‍රිකෝණ CFE ත්‍රිකෝණ මුන් දෙන්න අංග සමයි කියලා පෙන්වන්නයි කියලා කියන්නේ ඒක නම් බලුත් අංග සමයි වගේ පේනවා වගේ නේ ටිකක් නැද්ද මේ ත්‍රිකෝණ දෙකේ සයිස් එකත් එක්ක හරි මෙහෙම කරමු දරුවෝ මොකද මුලින්ම ලියන්නේ මේ පාඩමේදී මේ පාඩමේ නෙවෙයි මේ ගානේදී මුලින්ම ලියන්න ඕනේ මොකද්ද දරුවෝ දත්තේනේ right දත්තය මම ලියන්නේ නැහැ දරුවෝ ලියවෙන්න ඕනේ ටික කියන්නම් නැත්නම් මට බෝඩ් එකේ ඉඩමදි වෙයි කියලා හිතනවා දත්තේ විදිහට මොනවද ලියන්න වෙන්නේ දීපු ටිකම තමයි ලියන්න වෙන්නේ මොනවාද ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ හරි ඊළඟ එක BA සමාන්තරයි CF BA සමාන්තරයි CF right ඔය ටික තමයි ලියන්න වෙන්නේ ඔච්චරයි right දත්ත ඉවරයි ඊට පස්සේ සාකයු සාධනය කළ යුත්ත right සාධනය කරන්න ඕනේ මොනවද දරුවෝ ADE එකපාරම ඔක්කොම ලියමුද ඔව් ADE ත්‍රිකෝණය අංග සමයි කාටද CFE ත්‍රිකෝණයට CFC නෙවෙයි CFC කියන්නේ මොනවද දරුවෝ ක්ලෝරෝ කාබන් කියන එකනේ හරි කලින් ඔය මේවට දාප එකක් නේද මොනකටද ෆ්‍රිජ් වලට එහෙම දාලා ඉවරලා හරිතාගාර ආචරණයට එහෙම බලපානවායි කියලා විද්‍යාලේදී ගන්නවනේ ඒක දැන් දාන්නේ නැහැ මම හිතන්නේ හරි CF
E ත්‍රිකෝණය බව පෙන්වන්නයි කියලා කියනවා. ඊට පස්සේ AF හා DC යා කර AF හා DC යා කර දෙවෙනි එක මේක පළවෙනි එක මේක දෙවෙනි එක. දෙවෙනි එකේදී කියනවා DC යා කර ADCF සමාන්තර ආශ්‍රයක් බව. ඊළඟ එක කියනවා මොකද්ද සාධනය කරන්න ඕනේ? ADCF සමාන්තර ආශ්‍රයක් බව. සමාන්තරාශ්‍රයක් බව. හරි? බවත් එහි වර්ගඵලය. ඒකේ වර්ගඵලය ඒකටම හරි. දෙවෙනි එකේම තව කොටසක් තියෙනවා මොකද්ද? එහි වර්ගඵලය BAC ත්‍රිකෝණයට සමාන බවත්. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කාටද? ඔන්න ඔය කියන සමාන්තරාශ්‍රය වර්ගඵලයට කියලා කියනවා. කවුද? ADCF සමාන්තරාශ්‍රය වර්ගඵලය. මම මේක පැහැදිලි කරනවා. හරි? වර්ගඵලයම. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා මොකද්ද? ADC කෝණය මම මොකුත්ම දන්නේ නැතුව ලියන්නේ. හරි? ADC කෝණය සමානයි අංශක 90යි කියලා පෙන්නනවා. ඔන්න ඔහම තමයි සාක U වෙනුවට ලියවෙන්න ඕනේ. සාක U වෙනුවට ලියවෙන්න ඕනේ ඔය ටික. ඊළඟ මොකද්ද? නිර්මාණ. නිර්මාණ ඒ කට්ටිය කරන්න තියෙන ටික අපිට කියනවානේ. ඒ ටිකක් ලියාගෙනමු. නිර්මාණය මොනක්ද දරුවෝ තියෙන්නේ? AF DC යා කරන්න කියලා. AF හා DC යා කිරීම. AF හා DC යා කිරීම. එච්චර නිර්මාණයනේ. ඔය එච්චරමයි තියෙන ගානේ. right. ඔච්චරයි ඈ. සාකයු හරි. නිර්මාණයත් හරි. ඊළඟට තියෙන සාධනය. right. සාධනය පළවෙනි එක සාධනය කරලා ඉවර කරමුනේ. ADE ත්‍රිකෝණය සමානයි CFE ත්‍රිකෝණය කියලා කියන්න තියෙන්නේ. මේ ටිකම ගන්න. මේ ටික ඕනේ නැහැ. right. එහෙනම් සාධනය කරමු. ADE ත්‍රිකෝණය ගන්නදරු කොයි AD ඔන්න වැඩේ පටන් ගත්තා. දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. මාත් මොකුත්ම දන්නේ නැතුව ලියාගෙන ගියා. හරි නිකන්. දැන් ඉතින් වැඩේට යන්න තියෙන්නේ ADE ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය. ආයේ කලිමුත් කිව්වනේ CFE. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න තියෙන්නේ. මොනවද තියෙන්නේ? මේ පාදෙට මේ පාදෙට නම් සමානයි නේ. right. එහෙනම් සාධනය යටතේ අර පාදෙට මුලින් ත්‍රිකෝණ දෙක ලියමුනේ. ADE ත්‍රිකෝණය හා ADE ත්‍රිකෝණය හා අනිත් ත්‍රිකෝණය කවුද දරුවෝ? CEF ත්‍රිකෝණය. CFE ත්‍රිකෝණය කියලා කියද්දි එහෙම ලියමු. CFE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය මේ උඩ ත්‍රිකෝණය මේ පාදෙට මේ ත්‍රිකෝණය මේ පාදේ සමානයි. දීලා තියෙනවනේ. එහෙනම් ඒක ලියමු. AE පාදය සමානයි කාටද? EC පාදයට. EC පාදයට. මොකද හේතුව? දත්තේ. නේ? අයිදර ඒකට කිව්වනේ මධ්‍ය ලක්ෂ කතාව. එහෙම නැත්නම් දීයට මොකක් හරි. හරි? ඊළඟට පාදයක් නම් හරි. මේ රේඛා දෙක සමාන්තරයි නේ. එහෙනම් මොකද ගන්න පුළුවන්? මේ ඉසඩ් අකුර කෝණයක් පේනවනේ. මෙහෙම. ඉසඩ් අකුර කෝණයක් පේනවනේ. එහෙනම් කවුද? ADE ත්‍රිකෝණය. ADE කෝණය සමානයි. කාටද? මේ කෝණයටනේ. මේ කෝණය EFC කෝණය. EFC කෝණය. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. පාදයක් හරි කෝණයක් හරි. ඒකම අනිත් පැත්තට ගන්න පුළුවන් නේ මේ. මේ පැත්තට ඉසඩ අකුරක් තියෙනවානේ. එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි. එහෙනම් කවුද? DAE කෝණය. DAE කෝණය සමානයි. අංග සමානයි නෙවෙයි සමානයි. අර පැත්තේ යට ECF කෝණය. ECF කෝණය. ඒකටත් හේතුව ඒකාන්තර කෝණම තමයි දරුවා. එම නිසා ත්‍රිකෝණය මොකද්ද? කෝ ඒ කියන්නේ කෝ පායටනේ. එම නිසා ADE ත්‍රිකෝණය අංග සමයි කාටද?
CFE ත්‍රිකෝණය හේතුව මොකක් යටද? කෝපානේ. ඒ කෝණ දෙකක් තිබ්බනේ දරුවෝ. කෝපා යටතේ. රයිට්. ඉතින් මේක ලියලා ඉවරලා කොකටද ලියලා තියාගන්න. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංගද අනුරූපව සමාන වේ. කියලා කොකට ලියලා තියන්න පහළදී පාවිච්චි කරන්න ඕනේ වුණොත් නිසා. හරි? ඕනේ වුණොත් පාවිච්චි කරගන්න පුළුවන්. හරි? රයිට්. ඔන්න පළවෙනි ගාන හරි. පළවෙනි ගාන සාධනය කරලා ඉවරයි. ඊළඟ එක හරි. ඊළඟ එක සාධනය කරන්න තියෙන දෙවෙනි එක. දෙවෙනි එකේ මොකක්ද දරුවෝ සාධනය කරන්න තිබ්බේ? AFDC යාකර. යාකරමුනේ. මේ ටික දැන් බෙදන්නේ නැහැ. මේ ටික මම මකලා දාන්න. AFDC යාකරමු. AF මෙයා. DC මෙයා. AFDC යාකර ADCF සමාන්තර ආශ්‍රයක් බවත්. මේක සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්නනවා. රයිට්. ඊළඟ එක සාධනය කරන්න තියෙන්නේ ADCF සමාන්තර ආශ්‍රයක් බව. මේක අයවා ලියන්න එපා ඈ. ඒක කුලින් ලිව්වා. මේක දෙවෙනි එක යටතේ තමයි සාධනය කරන්නේ. හරි? කොහොම සාධනය කරන්නේ? ඒක නම් බැලුවම පුළුවන් දරුවෝ. මොකද්ද කතන්දරේ? මේ ත්‍රිකෝණේ අංග සමයි කියලා දන්නවනේ. කලින් කරන්නේ. එහෙනම් මේ පාදේ සමානයි. මේ පාදේ සමානයි නේ. නැද්ද? සමානයි. රයිට්. එහෙනම් මේ පාද දෙක ගැන මොකද කියන්නේ? මේ පාද දෙක සමාන්තරයි. චතුරස්‍රයක පාද දෙකක් සමාන හා සමාන්තර වුණොත් ඒ චතුරස්‍රය මොකක් වෙනවද? සමාන්තර ආශ්‍රය. වැඩේ කොට ඉවරයි. එකපාරම ඉවරයි. මොකද කියන්නේ? DA සමානයි. ඔන්න සාධනය. DA සමානයි. කාටද? CFට. හේතුව ත්‍රිකෝණ අංග සම වීම. ත්‍රිකෝණ අංග සමය. එහෙම නැත්නම් එහෙම ලියන්න. එහෙම නැත්නම් මේක චුට්ටක් විස්තර කරලා ලියනවා නම් හොඳයි. මොකද්ද? ඉහතදී සාධනය කර ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග අනුරූපව සමාන වන නිසා. එහෙම මොකක් හරි බොරුවල් ලියන්න. හරි? ඊට පස්සේ DF සමානයි මේක. ඊට පස්සේ ඒක සමානයිනේ. මේ පාද දෙක සමාන්තරයි කියලා ඊළඟට කියමු. මොකද්ද? DA සමාන්තරයි. DA සමාන්තරයි. කාටද? CFට. හේතුව දත්තේ. ඒ කට්ටියනේ කිව්වේ නේද මේ දෙක සමාන්තරයි කියලා? අපි නෙවෙයි කිව්වේ. අනිත් කාරණේ තමයි මේ දෙකත් සමාන්තරයි. ඇයි? මධ්‍ය ලක්ෂ කතාවේ. ඒ දෙකත් ඔය නම් දාගන්න පුළුවන් දැන් මතක් වුණේ. දත්තේ. රයිට්. එහෙනම් ඊට පස්සේ ලියන්න පුළුවන්. ඒක පියවර දෙකයි දාගන්න තියෙන්නේ. හරි? ඊට පස්සේ ලියන්න පුළුවන් ඔය නම් මොකද්ද? ඔය නම් නෙමෙයි කොහොමද ලියන්න ඕනේ? මොකද්ද? ADCF එහෙම නැත්නම් AFCD චතුරස්‍රයේ ADCF චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වී ඇත. සමාන හා සමාන්තර වී ඇත. එම නිසා ADCF සමාන්තර ආශ්‍රයකි. right? ADCF සමාන්තර ආශ්‍රයක. දැන් ඉතින් මේ දෙකටත් බය නැතුව දාගන්න සමාන්තරයි කියලා. හරි? right. සමාන්තර ආශ්‍රයක බව ඉවරයි. ඊළඟට මොකද්ද කිව්වේ? ඒකේ මිතුරු කතාව. මොකද්ද? බලන්න මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ වර්ගඵලයට මොකක්? ADCF මෙන්න මේක ADCF සමාන්තරාශ්‍රය වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයට සමානයි කියලා කියන්නේ.
මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි කියලා කියන්න තියෙනවා. හැබැයි දරුවෝ පොඩි පොයින්ට් එකක් ආවා. මේක එකපාර කියන්න අමාරුයි අපිටනේ. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි කියලා එකපාර කියන්න අමාරුයි. හැබැයි අපිට තියරි වල උගන්වනවා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මොකද්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සමානං. ත්‍රිකෝණ දෙක අංග සමානං. මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි කියලා ඔප්පු කරගන්න තියරි පාර්ට් එක කියනවා. නේ? ඊට පස්සේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ යට සමාන්තරාශ්‍රය වර්ගඵලය නම් සමානයි. right? යට සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි. යට සමාන්තරාශ්‍රය වර්ගඵලයට මෙන්න මේ උඩ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන වුණොත් වැඩි ගොඩ. ඒක හරියට අර මොකද තාපගතික විද්‍යාවේ තියෙනවා මට මතක නැහැ දරුවෝ මොකද්ද මේ ශුන්‍ය ආදී නියමය හරි මොකක් හරි A ට B සමානයි B ට C සමානයි නම් ඔටෝ AC සමාන වෙනවයි කියලා. ශුන්‍ය ආදී නියමය වෙන්න ඕනේ මොනවද කියලා මට මතක නැහැ දැන් අවුරුදු ගානක්. හරි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙහෙමයි වැඩ යන්නේ හරි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන කරලා පෙන්නමු හරි ඊට පස්සේ මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට මේ උඩ ඇඳපු සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන කරලා පෙන්නමු එහෙම වුණාම ඊට පස්සේ කියන්න පුළුවන් එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ උඩ තියෙන සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි කියලා right මම හිතන්නේ එහෙම තමයි කරන්න තියෙන්නේ මේකේ එකපාරම සමාන කරන්න බැරි වෙයි කියලා හිතනවා මොකද මේ කෑල්ලට මුකුත් සම්බන්ධයක් හදාගන්න විදිහක් නැහැ මේ පැත්තේ තියෙන ත්‍රිකෝණ කෑල්ලට ත්‍රිකෝණයත් එක්ක මුකුත්ම සම්බන්ධයක් නැහැ නේද හරි ඒක නිසා එහෙම කරමු right මම හිතනවා වැඩේ හරියයි කියලා කරගෙන යන්න හරි මොකද්ද කරන්න යන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙන්න මේකගේ වර්ගඵලය සමානයි කියලා පෙන්වන්න. ආයෙ පෙන්වන්න දෙයක් නෑ දරුවෝ ඒක කොහොමත් සමානයි. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේක තියරි එකටම කියනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ පොඩි ත්‍රිකෝණ කෑල්ල මේ පොඩි ත්‍රිකෝණ කෑල්ලට සමානයි. ඇයි ත්‍රිකෝණ අංග සම නිසා ඉතිරි අංග අනුරූප සමාන වෙනවා කියලා කිව්වා. ඒවා වර්ගඵලෙමුත් සමානයි කියලා නේ කියන්නේ තියරි එකට කටපාඩම්. හරි. මේකේ වර්ගඵලයට මේකේ වර්ගඵලය සමානයි. මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා. හරි. මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා. එතකොට මේ කෑල්ල කොහොමත් ওই ත්‍රිකෝණයටයි සමාන්තර රාශියටයි පොදු කෑල්ල. නේ? ඒක නිසා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ සමාන්තර රාශිය වර්ගඵලය කොහොමත් සමාන වෙනවා. right. කොහොමද ඒක ලියන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. සාධනය ABC ත්‍රිකෝණය කොහොමද හැදිලා තියෙන්නේ දරුවෝ? ABC ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ මුලින් මේක කියලා එමුද? මේකගේකට මේකගේ එක සමානයි කියලා. කවුද? DAE ත්‍රිකෝණයේ වර්ගඵලය. ADE නේ. මොකක් හරි ගමන්නේ. ADE අර අකුරු ගැටපෙළ යන විදිහට ලියමු. ADE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කාගේ වර්ගඵලයටද? මෙන්න මේකගේ වර්ගඵලයට. කවුද? CEF ත්‍රිකෝණයේ වර්ගඵලයට. CEF ත්‍රිකෝණයේ වර්ගඵලයට. හේතුව ත්‍රිකෝණ අංග සමවීම. ත්‍රිකෝණ අංග සමවීම තවරහනක් දාලා වෙන සාධිතයි. උඩ සාධනය කරන්නේ ත්‍රිකෝණ අංග සමයි කියලා පෙන්වන්නේ ත්‍රිකෝණ දෙක. ඒක ලියලා ඉවරයි. හරි. හැබැයි මේ සම්පූර්ණ ත්‍රිකෝණය හැදෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ මේ කෑල්ලයි එකතු වෙලානේ. ඒක ඊළඟට ලියමු. කවුද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හැම එකකට වෙනවා. හරි. වර්ගඵලය සමානයි කාගේ වර්ගඵලයටද? BDEC වර්ගඵලයට BDEC වර්ගඵලයට එකතු කරන්න ඕනේ. කවුද?
මේ කියන්නේ ADE වර්ගඵලය. ADE වර්ගඵලය. හරි? right. ඊට පස්සේ මෙට මේකගේ වර්ගඵල. මේක කොහොමද දෙන්නේ දරුවෝ? මේක ලොකු මේ සමාන්තරාශ්‍රය කවුද? BCFD සමාන්තරාශ්‍රය. BCFD සමාන්තරාශ්‍රය වර්ගඵලය හැදෙනවා කොහොමද? මෙන්න මූනේ. මෙන්න මේ කැලලයි මේ කැලලයි එකතු වෙනවා. හරි? ඒක ලියමු. කොහොමද? BDEC වර්ගඵලයට එකතු කරන්න ඕනේ මෙන්න මේ පැත්තේ තියෙන වර්ගඵලය. කවුද? CEF වර්ගඵලය. හරි? මේකයි සමාන පේනවනේ. මේකයි තමයි වෙනස්. හැබැයි මේකයි සමානයි කියලා මුලින් ලිව්වනේ. මතකද? මේකයි සමානයි නිසා මුලින් ලිව්වා. මේ කොහෙද? ADE වර්ගඵලය සමානයි CEF. ඒ කියන්නේ මුන් දෙන්නත් සමානයි. ඒ කියන්නේ මුන් දෙන්නත් සමානයි නම් මුන් දෙන්න අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. right? මොකද කියන්නේ? ADE වර්ගඵලය සමානයි CEF ඊද මේ CEO නේ CEF වර්ගඵලය නිසා මොකද වෙන්නේ? මුන් දෙන්න නිකම්ම සමාන වෙනවා. කවුද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කාටද? BCFD සමාන්තරාශ්‍රය වර්ගඵලය. right? BCFD සමාන්තරාශ්‍රය වර්ගඵලය. හරි? right. දැන් ඔන්න ඒ කොටස ඉවරයිනේ. දැන් මෙන්න මේකේ මේ සමාන්තරාශ්‍රය ගැන කතා කරලා ඉවරයි. හරි? මේ සමාන්තරාශ්‍රය යට සමාන්තරාශ්‍රය දැන් උඩ සමාන්තරාශ්‍රයට වර්ගඵලය සමාන කරනවා. ඒක කොහොමද සමාන කරන්නේ? බලන්නකො මොකද වෙන්නේ කියලා. මම මෙන්න මේ යට සමාන්තරාශ්‍රයට මෙන්න මෙහෙම පොඩි ඉරි කැලටියක් ගහන්න. යට සමාන්තරාශ්‍රය. හරි? මේ යන්නේ මොකද්ද? යට සමාන්තරාශ්‍රය. හරි? උඩ සමාන්තරාශ්‍රයට අනිත් අතට ටිකක් ගහන්නම්. හරි? උඩ සමාන්තරාශ්‍රය මේකනේ. දැන් මේ සමාන්තරාශ්‍ර දෙකටත් පොදු කැලලක් තියෙනවා පේනවද? මොකද්ද පොදු? මෙන්න මේ කැලල පොදුයි නේ. මේ ඉරි දෙකම වැදිච්ච කැලල. මෙන්න මේ ත්‍රිකෝණ කැලල පොදුයි. සමාන්තරාශ්‍ර දෙකටම. එහෙනම් අපිට මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයට මේ ත්‍රිකෝණේ වර්ගඵලය සමාන කරගත්තොත් හරියන්නේ නැද්ද? පුළුවන් නේ බා. ඇයි? මේක දෙන්නටම පොදුයි. මුන් දෙන්න සමානයි කියලා කියන්නේ මේ සමාන්තරාශ්‍ර වර්ගඵලයට මේ සමාන්තරාශ්‍ර වර්ගඵලය ඔටෝ සමාන වෙන්න බෑ. නේ? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. මේ ත්‍රිකෝණ දෙක කොහොමද අංග සම වෙන්නේ කියන්නකෝ. හරි? මේක ඕනේ නැහැ නේද? මේකේ වර්ගඵලය මේකේ වර්ගඵලයට සමාන කරා ඈ. ඒක මතක තියාගන්න. දැන් මොකද වෙන්නේ? මේ ත්‍රිකෝණය ගත්තොත් ඒ ත්‍රිකෝණය මේ පාදෙට මේ ත්‍රිකෝණය මේ පාදේ සමානයි කියලා කියනවානේ. right. එහෙනම් ඒ පාද දෙක දාගමු. කවුද? ඔය ත්‍රිකෝණ දෙක ගමු ඈ. BDC ත්‍රිකෝණය. BDC ත්‍රිකෝණය. අනිත් එක ADF ත්‍රිකෝණය. ADF ත්‍රිකෝණය මේක ඈ. ඒකේ සමාන කවුද? BD සමානයි. BD සමානයි. අනිත් එක DA. මේක නේ. right. මොකද්ද? AB වල මධ්‍ය ලක්ෂය D නිසා. එහෙම නැත්නම් D අත වගේ එක්කුත් කමක් නැහැ. ඕක ලියනවනම් ගොඩක් හොඳයි ඈ. right. ඇයි? AB රේඛාවේ මධ්‍ය ලක්ෂය D. එතකොට මුන් දෙන්න සමානව කැල දෙකකට කැඩෙනවා කියලා කියනවනේ. අනිත් එක දීලා තියෙනවා. right. පාදයක් හරි මේ පාදෙට මේ පාදේ සමානයි. ඇයි?
මේක සමාන්තරාශ්‍රයක්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. සම්මුඛ පාද. right? එහෙනම් BC සමානයි DF. BC සමානයි DF ට. හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඊළඟට මේක මේ කෝණය මේ කෝණයට සමානයි. නැද්ද? ඒකාන්තර නෙවෙයි අනුරූප. කවුද? CBD කෝණය සමානයි EDA කෝණය. sorry FDA කෝණය. FDA කෝණය අනුරූප කෝණ. එහෙනම් අංග සම වෙනවනේ. මොකටද? මොකෙන්ද? පා කෝයට. එහෙනම් BDC ත්‍රිකෝණය අංග සමයි. කාටද? ADF ත්‍රිකෝණයට. මොකක් යටතේද? පා කෝයට. right? පා කෝයට අංග සමයි. ත්‍රිකෝණ අංග සම නිසා ඒවා වර්ගඵලද සමාන වේ. ඒක ලියන්න ඕනේ. ත්‍රිකෝණ අංග සම නිසා ඒවා වර්ගඵලයෙන්ද සමාන වේ. right. එම නිසා මොකේ වර්ගඵලය? මොකේ වර්ගඵලයද? අර උඩ ත්‍රිකෝණයේ වර්ගඵලය ගමුනේ. උඩ ත්‍රිකෝණයේද? ඔව් උඩ ත්‍රිකෝණයේ වර්ගඵලය ගමු. ADF ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කාටද? BDC ත්‍රිකෝණයේ වර්ගඵලය. right. එම නිසා කවුද? අන්න අර සමාන්තරාශ්‍රය වර්ගඵලය මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමානයි. කවුද? BCFD සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන වෙන්න ඕනේ. කාටද? ADCF නේ. CF වර්ගඵලය. මේක ADCF. ඒ කියන්නේ මම ඔය ලිව්වේ දරුවෝ මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමානයි. හරි? හැබැයි මුලින්ම ලිව්වා මොකද්ද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමානයි. එහෙනම් අන්තිමට ලියන්න පුළුවන්. එම නිසා ABC වර්ගඵල ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මෙයාටනේ. කාටද? ADCF වර්ගඵලයට. right. ඔච්චරයි. ආනේ තව කැලලක් තියෙනවා. ඒක ටිකක් දිගට ගියානේ. කරන්න දෙයක් නැහැ. හරි. තව කැලලක් තියෙනවා. මොකද්ද? ඉවර කරන්න දෙන්නෙම නැහැ. මොකද කියන්නේ ඒකේ? DE සමානයි AE නම්. මොකක්ද DE කෝදරු? මේ කැලල. මෙන්න මේ කැලල සමානයි AE නම්. AE මේ කැලල. මෙන්න මුන් දෙන්න සමාන නම් ADC කියන්නේ මෙන්න මේක 90යි කියලා පෙන්වන්නේ කියලා කියන්නේ නේ. right 90යි තමයි බා. ඇයි මේ දැන් මේක නිකන් අච්චාරුව කියලානේ කමන්නේ. මෙහෙම කියන්නම්කෝ. ආයෙ එකක් අඳින්නද? කමන්නේ. මෙහෙම කරමු. මෙන්න මේ කැලලයි සමානයි කියලා දන්නවනේ. මේ සම්පූර්ණ දිග දෙකට බෙදුණානේ මෙතන. එතකොට මේ කැලලයි සමානයි. මේ කැලලයි සමානයි. දැන් උන් කියනවා මේ කැලලයි සමානයි. එහෙනම් ඔටෝ මොකද වෙන්නේ? මේ කැලලයි සමාන වෙන්න එපේ. ඉඳලම ගත්තා නම් හොඳයිද කියලා හිතනවා දරුවෝ ඒක. අඳින්න ඈ. ත්‍රිකෝණය මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා තියෙනවානේ. ඊට පස්සේ මෙහෙම ගියානේ. දැන් ඒ කට්ටිය කියනවා මොකද්ද? මෙන්න මේ කැලලයි සමානයි කියලා. නෑ මේ කැලලයි. මොකද්ද? මේ කැලලයි සමානයි කියලා කියනවා. A D E F C මෙතන මොකක්ද තිබෙන්නේ? B. right. මේ රේඛා දෙක සමාන්තරයිනේ කොහොමද? දැන් මේ රේඛා දෙකත් සමාන්තරයි. කොහොමද? උන් කියනවා
DE සමානයි AE නම්. ඒ කියන්නේ මෙන්න මෙයා නම් අපි දන්නවා මෙයයි මෙයයි කොහොමත් සමානයි. මෙයයි මෙයයි කොහොමත් සමානයි. එහෙනම් මු ඔය පාද තුනම සමානයි. අහන්නේ ADE ADC නේ ADC අණුවයි කියලා කියන්නේ. ADC මෙන්න මෙයා. මෙතන අංශක 90ක් කියලා පෙන්නන්න තියෙනවා. බැයිද? පුළුවන් නේද මේ මෙන්න මේ කෝණේ මේක මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක් නේ. මෙයා සමද්විපාද ත්‍රිකෝණයක් නම් මෙන්න මේ කෝණයට මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. මේ කෝණ දෙක සමානයි. හරි. ඊළඟට මෙයත් සමද්විපාද ත්‍රිකෝණයක් නේද මේ? එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි. හරි. right. මේ කෝණේ 90ක් වෙනවා කියලා කියන්නේ. right. මෙහෙම ලියන්නකෝ DEA සමද්විපාද නිසා. එහා පැත්ත කැලම ගන්න නේ. එහා පැත්ත කැලම ඕනේ DEA සමද්විපාද නිසා. DEA සමද්විපාද නිසා කවුද? DAE කෝණය සමානයි කාටද? මෙන්න මෙයාට ADE කෝණයට. ADE කෝණයට. හරි? එක හරි. ඊට පස්සේ මේක සමද්විපාද නිසා මොකද වෙන්නේ? DEC සමද්විපාද නිසා. DEC සමද්විපාද නිසා. EC සමද්විපාද නිසා. සමද්විපාද නිසා කවුරුද? EDC කෝණය. EDC කෝණය සමානයි කාටද? DCE කෝණයට. DCE කෝණයට. හරි? right. ලොකු එකට දාමු. මේක ත්‍රිකෝණයක් නේද දරුවෝ? මේකේ අභ්‍යන්තර කෝණ එකතු කීයක් වෙන්න ඕනේද? 180ක් වෙන්න ඕනේ. right. එහෙනම් දාමු මොනවාද කෝණ තියෙන්නේ? DAE කෝණය. ඔක්කොම එකතු කරන්න යන්නේ. DAE කෝණයට එකතු කරන්න තියෙනවා කවුද? මෙන්න මේ පොඩි කැලලනේ. ADE කෝණය. ADE කෝණය. ධන එකට එකතු කරන්න තියෙනවා මෙන්න මේ චූටි කැලල. ඒදරු මේ ත්‍රිකෝණය හැදෙන්නේ මේ කෝණයයි මෙතන කෝණ දෙකයි මේ කෝණය. කෝණ කොහොම හතරක් තියෙනවානේ. ඒදරු මේ කෝණ දෙකට බෙදලා තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙක වෙන වෙනම ගන්න වෙනවා. ඊටු කෝණේ කවුද දරු? EDC කෝණ. EDC කෝණය. ධන අන්තිම කෝණේ DCE කෝණය. DCE කෝණය. ඔය කෝණ හතරෙම එකතුව 180යි. හරි. හැබැයි උඩින් ලිව්වා DAE කෝණය. DAE කෝණය සමානයි ADE කෝණය. ADE කෝණය. මුන් දෙන සමානයි. ඊළඟට උඩින් ලිව්වා EDC කෝණය. EDC කෝණයයි DCE දෙන්න සමානයි. මුන් දෙන්න සමානයි. එහෙනම් කැමති එකක් ගමු. ADE කෝණයනේ. ADE කෝණය. මෙතන ගලප ගන්න ඕනේ ADE වලටනේ. අයි මේ දෙක එකතු වෙන්නේ දරුවෝ. ඕනි කියන්නේ. එහෙනම් ADE මෙතන ADE මුන් දෙන සමාන නිසා මුත් ADE වෙන්න පුළුවන්. එහෙනම් මෙතන 2යි ADE. 2යි ADE කෝණය ධන මෙතන ඉතුරු කෝණය කවුද දරුවෝ? EDC කෝණය. මේ EDC මුත් EDC වෙන්න පුළුවන්. ඒ මුන් දෙන සමාන නිසා ඒක නිසා 2යි EDC කෝණය සමානයි 180යි. මේකේ හේතුව නම් ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දෙක එළියට ගන්න. දෙක එළියට ගත්තොත් ADE කෝණය ධන EDC කෝණය සමානයි 180යි. දෙපැත්තම බෙදමු දෙකෙන්. දෙකෙන් බෙදුවොත් ADE කෝණය ධන EDC
ADC කෝණය සමානයි අංශක 90. දෙකට දෙක කැපිලා 182කට බෙදනවා. right. මේ ADE කියන්නේ කවුද? ADE මේක. EDC කියන්නේ EDC මේක. උන් දෙන්න එකතු කරාම කවුද හැදෙන්නේ? ADC. උන් දෙන්න එකතු කරාම ADC කෝණය සමානයි අංශක 90යි. right. ඔන්න ඔය විදිහට ගාන හැදෙනවා. ඉතින් කියන්න ඕනේ මේක මේ උත්තර පත්‍රයේ තියෙන විදිහට බලලා ඉවරලා අඳුර ගන්න අමාරුයි කොහොමද ගාන හැදුනේ කියලා දැනුම මධ්‍යම ප්‍රමාණය තියෙන කෙනෙක්ට. කියන්නේ කොහොමත් ඉන්නවනේ අපි අතර දරුවෝ ටිකක් ඒ කියන්නේ දැනුම් ප්‍රමාණය වෙනස් නේ දරුවෝ හිතන්න පුළුවන් ප්‍රමාණය වෙනස්. එතකොට වාගේ දැනුම මට්ටම මධ්‍යම ප්‍රමාණය නම් තියෙන්නේ. මේක උත්තර පත්‍රය බලලා ඉවරලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. රයිට් ඒක නිසා තමයි මේකට වැඩි වෙලාවක් කරන් සාකච්ඡා කරේ. මේක මුලින් කියන්න ඕනි කතාවක්. දැන් ඉතින් අන්තිමට හරි කියන්න. ඒක නිසා ගාන හදපු විදිය ආයි ගාන වැරදුනා නම් ආයි try කරන්න ගාන හදන්න අතාරින්න එපා. ඊළඟ 2016 ඔක්කොම කවර් හරි 2016 ඉවරයි. ඊළඟට 2017 ප්‍රශ්න ටිකත් එක්ක හම්බෙමු. ඒ ඇස්සේ තියරි පාඩම් වලත් වීඩියෝ ටිකක් දානවා. ඒ කියන්නේ ඉස්සරහා පාඩම් වල තියෙන තියරි ටික සහ ගණන් හදපු ඊට පස්සේ ඔයාලට එනවා මේ හොඳම ගණන් ටිකක් හදන ටිකක්. ඒ කියන්නේ එක එක ගණන් වලට අදාළව හොඳම ගණන් ටිකක් තෝරගෙන හදන වීඩියෝ සෙට් එකක් ඉස්සරහා තියෙනවා. ඒක ලබන සතියේ විතර වගේ පටන් ගන්න ඉන්නේ. ඒ ටිකත් බලන්න. බලලා කොහොම හරි වැඩේ කොට දාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි එහෙනම් අදට වැඩේ නවත්තන්න. 2017 ප්‍රශ්න ටිකත් එක්ක සහ හොඳම ප්‍රශ්න අරන් එන දවස් එක ප්‍රශ්නයක් කතා කරන්න එකේදී ටිකක් දීර්ඝව සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නත් එක්ක හම්බ වෙන බලාපොරොත්තුවෙන් අදට වැඩේ නවත්තනවා. එහෙනම් ගෙදරට වෙලා පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න. හරි. අතට තියෙනවා.